අයිබෝවන් අදන්න බික් ෆෝගස් සමඟ ඔබ එකතු වෙන්න අප උදෑසනම සඳහන් කලා ඔබට අප පාර්ලිමේන්තුව තුළ මෙරට ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ක්‍රියාවලිය එහි තියෙන නීතිමය කටයුතු සහ නීතිමය පසුබිම පිළිබඳවත් ඒ වගේම රටේ පවතින තත්ත්වය සම්බන්ධනුත් විශේෂ වැඩසටහනක් අද දවසේ ක්‍රියාත්මක කරන බව ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීම සඳහා 19 නාම යෝජනා බාර දීලා ඉනතුරුව 20 මේ ඡන්ද විමසීම් පැවැත්වෙනවා මේ නීති කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා පූර්ව දැනුවත් කිරීමක් කරන්න මොකද බොහෝ දෙනෙක් අපි අරගලේ නිරත වන අය මේ රටේ තරුණ පරම්පරාව සහ විවිධ කණ්ඩායම් අපි දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ Tamanට හිතෙන දේවල් ප්‍රකාශ කරනවා. නමුත් හිතෙන දේවල් හිව්වට මේ ක්‍රමය නැත්නම් ව්‍යවස්ථාපිත ක්‍රියාමිතය ක්‍රියාවලිය පැහැදිලිව දක්වලා තිබෙනවා මේ රටේ ජනාධිපතිවරයෙක් නැති වෙච්ච වෙලාවකදී හිස් වෙච්ච වෙලාවකදී පුරප්පාඩු වෙච්ච වෙලාවකදී මියගිය අවස්ථාවකදී කොහොමද ඒ ක්‍රියාවලිය කළ යුත්තේ කියන එක. ඉතින් අපි අද දවසේ ආරාධනා කර සිටියා සම්බන්ධ වෙන්න ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහත්මයාට අයිබෝන් ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේදී නීතිඥ ඒ වගේම මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහත්මයා අයිබෝන් ඔබතුමාවත් පිළිගන්නවා. අපි නීතිමය කරුණු පිළිබඳව ඉදිරියට විමසමු මේ තියෙන තත්ත්වයන් එක්ක. දැන් මේ වෙලාවේ මූලික හැඳින්වීමක් කරෝතින් පවතින තත්ත්වය මොකද ඔබතුමා හිතන්නේ මේ රට ගැන හිතන තත්ත්වය මොකද මේ වෙලාවේ රට තුල තිබෙන තත්ත්වය මේ අපේ ජනතාව බොහොම සද්භාවයෙන් විශ්වාස කළා තමන්ගේ ජනාධිපතිවරයා අපට ඒ දේවල් ලබා දුන්නේ නැහැ කියලා. ඉන්ධන ප්‍රශ්නය සහ ගෑස් ප්‍රශ්නය විදුලි බලය ඒ වගේ දේවල් වල නිසා ජනතාව තුල ලොකු කම්පාවක් ඇති වෙනවා. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තයි කියලා මම හිතන්නේ මිනිස්සු මේ කණ්ඩායම් ඒ කණ්ඩායම් විවිධාකාර විදිහට හඳුන්වා දෙමින් ඔවුන්ට නායකත්වයක් නැහැ. ඔවුන් විවිධාකාර විදිහෙන් මේ සමාජ මාධ්‍ය උපයෝග කරගෙන විශේෂයෙන්ම ඔවුන් කලේ ජනතාව තව තවත් කුපිත තත්ත්වයට පත් කිරීම. එතකොට මේ පැත්තෙන් පාලකයාගෙන් නිසි ආකාර දේවල් සිදු වෙන්නේ නැතිකොට අර මිනිස්සුන්ගේ තියෙන ඒ හැඟීම් ඇවිස්සලා බුරබුරා නගින කෝපේ පිට කර ගැනීම තමයි මේ අවස්ථාවේදී නම් වෙන්න දැක්කේ දේ. නම් වෙන්න දැක්ක දෙය වළක්වා ගන්න හැකියාව තිබුණා ශ්‍රී ලංකා නීති සංගමයේ මේ යම්තාවෙන් සානයකින් ඉඳන් ඉදිරියට ගියේ නැත්තම් ඒක ඕන්ට වැඩිය ඒ අයට උදව් කරන්න නැත්තම් ඒ අය කෙරේ යනුකම්ප කරන්න. නීතිඥ සංගමය මේකට මැදිහත් වුණ විදිහ පිළිබඳ චෝදනාවක් තියෙනවා. චෝදනා කරනවා කියන එක මිනිස්සු කරයි. නමුත් මිනිසුන්ට පැහැදිලි කරලා දෙන්න. මෙතනදී නීති සංගමයේ යම් ක්‍රියාවලියක විනීත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරමින් සිටියා. නමුත් ඒ අයගේ සමහර කණ්ඩායම් විසින් එහි බලය තියෙන සභාපතිතුමා ලවා මේ ප්‍රශ්නය උද්වේග කිරීම සඳහා කටයුතු කළාදෝ කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද ඒකට අපේ තියෙන යම් යම් තොරතුරු ලැබිච්ච ඒවා ඉන්ටෙලිජන්ස් රිපෝට් කියන ඒවා ලැබුණාට පස්සේ පොලිසිය ගිහිල්ලා අධිකරණය මේකට ප්‍රතිකර්මයක් ඉල්ලුවා. ඒ වෙලාවේදී නීති සංගමයට තිබුණා ඉදිරිපත් වෙලා කියන්න මේ අපිට දැනගන්න තිබෙන තොරතුරු සහ මේ ජනතාව පෙළඹිලා තියෙන ආකාරයට ලංකාවේම සෙනගක් මෙතනට එන්න ගත්තොත් යම්කිසි ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන් භයානකයි. ඒ නිසා ඒ ගැන අපි පරිස්සම් විය යුතු බව අධිකරණයටත් කියලා යම් ක්‍රියාමාර්ග ගන්න තිබුණ වැළැක්වීම සඳහා. එහෙම කරන්න නැතුව මේ අයගේ අහිංසක අරගලයක් කියලා මේක පෙන්නලා මේ අය කරනු ලබන්නේ යම්කිසි විදිහක ඒ අපේ මූලික අයිතිවාසිකම් අනුව කටයුතු කිරීමක් බව පෙන්වන්න ගිහින් තමයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් මෙහෙම ගත්තොත් ඒ කියන්නේ දැන් ඔබතුමාව එල්ල කරන චෝදනාව ඔබතුමා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක්. නමුත් දැන් අපි දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෘත්තීය ගෞරවනීය වෘත්තියක් බවට පත් කළේ වත්මන් සභාපතිවරයා කියලා කියනවා. වගේම ඔහු මැදිහත් වෙලා මේ සැකකරුවන්ට අපි දැක්කා උසාවිවලදී නීතිමය ඉඩහසර ලබා දීලා ඔබ කියන ආකාර අනිත් පැත්ත තමයි අපි දැක්කේ. ඔවුන්ට අත්පොලසන් නාද දීලා ඔවුන් පිළිගත්තා ඔවුන්ට ඒ අරගලකරුවන්ට අරගල කිරීමේ අයිතිය පිළිබඳව යම්කිසි ගෞරවයක් ලබා දුන්නා නේද? මම හිතන්නේ දැන් ඒකේ අනිත් පැත්ත පෙන්නලා ඔබ බලන්නේ නැහැ. මම හිතන්නේ වර්තමානයේ යන ඒවා ටික දැක්කොත් තේරෙයි තත්ත්වය මොකක්ද කියලා. නීති සංගමය ගැන අපිට කලකිරීමක් ඇති වෙනවා. මොකද ඒ ක්‍රියාකලාපය ඕන්ට වැඩි යන්න බෑ. අපි ඒ කියන්නේ අපුඩියක් ගහලා පිළිගන්න එක වැරදිද? සම්පූර්ණ වැරදි. සැකකරුවෙක් හැටියට ඒ පුද්ගලයා අධිකරණයෙන් තීරණය කරයි නිවැරදි කරුද වැරදි කරු කියලා. අපේ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. ඔහු අධිකරණයට ඉදිරිපත් වෙන්නේ ඉස්සල්ලා ඉදිරිපත් කරන්න ඉස්සල්ලා කොහොමද ඔහු අපුඩි ගහලා පිළිගත්තේ? ඒක සම්පූර්ණ එතනින් තමයි පටන් ගත්තේ මේ අපේ තියෙන ක්‍රියාවලියේ තියෙන කනගාටුදායක තත්ත්වය. ඊට පස්සේ ඔවුන් ගිහිල්ලා
ඒ අධිකරණ ශාලාව තුළ හැසිරිච්ච ආකාරය. මේක අපි නීතිච්චවරු කියලා කියන්නේ චතුර අපට තියෙනවා මුඛය පාවිච්චි කරන්න. අපි නීතිච්ච දැනුම තියෙනවා. අධිකරණ ශාලාව කියන්නේ උතුම් තැනක්. ඒ තත්ත්වයේ අපිට කෝට් එක කළු කබාය කියලා කියන්නේ අපේ කළු ටයි එක කියලා කියන්නේ උතුම් දෙයක්. ඒක පැහැල්ලුවට ලක් වෙන විදියට කටයුතු කරනවා නම් ඒක භයානක තත්ත්වයක්. අද ඒ තත්ත්වයේ දකිමින් තියෙනවා සමාජයේ. දැන් කිව්වට වැඩක් නැහැ යන්න ගිහිලා ඕගොල්ලෝ අතෑරලා දාලා හොඳින් ඉන්න කියලා කියන එක මම හිතන්නේ ඒක වුණාට පස්සේ ඕන කෙනෙකුට ඒක කියන්න පුළුවන්. මම දකින්නේ මේ වෙලාවේදී ඒ තත්ත්වය වළක්වා ගන්න තිබුණා. මම තවදුරටත් කියනවා චතුර ඔය වෙලාවේදී ඔච්චර උනන්දුවක් දැක්වන නීතිච ප්‍රජාව එතන හිටියා චතුර. ඔය තොරතුරු දැනගන්න ඒගොල්ලන්ට හැකියාව තිබුණා. ඒගොල්ලන්ට මැදිහත් වෙලා මේ විභාගාත යන පිරිස යන්නේ කවුරු හරි කියන දෙයක් කරන්න ඒ අයට නීතිච ප්‍රජාවට ඉස්සරහට ඇවිල්ලා කියන්න තිබුණා අපට ජනාධිපතිතුමා බලන්න ඕනේ මේ වෙලාවේ ජනාධිපතිතුමා ඉන්නවට අපි කැමති නැහැ. අපිට ඒ අවස්ථාව දෙන්න. එතකොට එහෙම පණිවිඩයක් ලැබුණොත් ජනාධිපතිතුමා ගිහිල්ලා ඉවර මේක අතහැරලා දාලා ගිහිල්ලා කියලා. එතනින් පස්සේ අපි මේක ඇතුළට කඩාගෙන යන එකට වළක්වන්න තිබ්බ නීති සංගමයට මැදිහත් වෙලා පැහැදිලිව එතන ඉඳගෙන කියන්න තිබ්බා. කවුරුත් එතන මේ ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. එතකොට එතන හිටපු හමුදාවේ අය පොලිසිය අය බලාගෙන හිටියා නිකම් අපිට හිතෙනවා අපේ නීතිය සාමය රකින්න හිටියා ඒ විදිහට හැසිරුණේ ඇයි කියලා. නෑ පොලිසියට අන ලැබෙන්නේ නැහැ සහ පොලිසියට අන ලැබුණත් ක්‍රියාත්මක කිරීමට යම්කිසි බියක් ඇති වෙලා තිබෙනවා. ඔබතුමාලම කටයුතු කරපු ආකාරයත් එක්ක පොලිසිය මහතුරු කියන්නේ විශේෂයෙන්ම අපිට නීතිඥ මහතුරුන්ට එරෙහිව කටයුතු කරන්න විදිහක් නැහැ. අපිට අධිකරණ නියෝගයක් ලබා දීලා නැහැ. අපිට නිසි බලය ලබා දීලා තියෙනවා කරන්න අවස්ථානුයෝජිත අවස්ථානුකූලව ඵලය පාවිච්චි කරන්න කියලා කියූ පමණින් කවුද එන්නේ අපිව බේරගන්න? සම්පූර්ණ ඇත්ත. ඒකට උදාහරණ තිබුණා චතුර අපිම අනවශ්‍ය ලෙස ඒකට අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියක් දීලා පොලිසිය සහ හමුදාව කරන හැම දෙයක්ම විවේචනය කරන්න ගත්තාම එතන ගැටලුවක් ඇති වෙනවා. අපි නෙමෙයි පාලනය කරන්නේ. අපිට කතා කරන්න ලේසි. නමුත් අපි ඒ අදාළ නීතිමය රාමුව තුළ ඉන්න කටයුතු කරන්නේ නැති වුනහම ඒකෙන් වෙන ව්‍යසනය බලන්න. ඔබතුමා නිවැරදිව කිව්වා වගේ චතුර ඒ නිලධාරීට නියෝග ලැබෙන්නේ නැතුව කරන්න බෑ. ඒතකොට ඒ නියෝග ලැබුණත් ඔවුන් දෙසරයක් හිතනවා මෙතනදී නීති සංගමය අපිට මොන හරි ප්‍රශ්නයක් ඇති කරයිද මේ මූලික අයිතිවාසිකම් ගැන අපිට තේරුමක් නැහැ. අපි ඒ සම්බන්ධව කටයුතු කරන්න ගිය ගැටලුවක් ඇති වෙයි. මෙන්න මේක තමයි භයානක තත්ත්වය. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම රාමුව තුල ඉන්නවා. රාමුවෙන් පිට ප්‍රශ්න විසඳ ගන්න සමහර නීති මහතුරු සහයෝගය දුන්නා මේ අයට. ඒක තමයි භයානකම. නීති මහතුරු හැටියට ඒක කරන්න දෙන්න බෑ. ඒ අය කරන්න හැදුවත් සතුර අපි ඉදිරිපත් වෙලා කියන්න ඕනේ එපා ඒක කරන්න. ඔබ අධිකරණයෙන් අපි මේ දේ කරලා දෙන්න. ඔබ යන්න එපා ගේට්ටු කඩන්න ගේට්ටුව කඩාගෙන යන්න එපා ඇතුළට දොරවල් කඩාගෙන යන්න එපා. ඒක ඔබ අයුතු ඇතුල්වීමක් හැටියට ඔබ අත්අඩංගුවට ගන්නවා. මේ අරාබි වසන්තය මෙතන කරන්න හරියන්නේ නැහැ චතුර. අපේ රටේ තියෙනවා නීතිමය ක්‍රමයක්. ඒ නිසා ඒකට ගියාට පස්සේ මොනවද ඒ කරමු? අද ගණනය කළ නොහැකි තරමට අලාභහානි කරලා තියෙනවා නම් ඒ ආයතන වලට මොකද්ද තත්ත්වය වෙන්නේ චතුර? අනිවාර්යයෙන්ම දැන් මහාචාර්ය ප්‍රතිභා මහානායක මහත්මයා දැන් මේ තියෙන තත්වයට ඔබතුමත් මේ මතයමද දරන්නේ නැත්නම් මීට වඩා වෙනස් මතයක්ද දරන්නේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන්? දැන් ඇත්තටම මෙතන මට ටිකක් වෙනස් මතයක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් දිගින් දිගටම ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණා. ඒතර ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙනකොට රජයක් හැටියට පාර්ලිමේන්තුවක් හැටියට කිසිම සහනයක් ජනතාවට දෙන්න බැරි වුණා. මෙතනදී ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය තනිකර ආවා ඉදිරියට. ඇවිල්ලා ඉල්ලුවා අපිට මේ දේවල් දෙන්න කියලා. එතකොට මේ කියන අරගලය මේ දක්වා ගියේ යම්කිසි විදියකට ජනතා සහයත් එක්ක. ඒක අපිට නෑ කියලා කියන්න බෑ. නමුත් මේකේ අවසානය ඛේදනීයයි. අන්න මට කියන්න තියෙන දේ තමයි අරගලයක් තුලින් බලාපොරොත්තු වෙන්න නම් අරගලයට නායකත්වයක් තියෙන්න ඕනේ. රටවල් බොහෝමයක අපි දැකලා තියෙනවා එහෙම නායකත්වයක් තිබුණා. මෙතන නායකත්වයක් තිබෙන්නේ නැහැ. මේවා මෙහෙයුවේ කවුද කියන එකේ විශාල ගැටලුවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි දැන් මේ කියන ආකාරයට මන්දිර වලට පැනලා ඒව කුඩු කරන්න නෙමෙයි. දැන් මූලික වශයෙන්ම මේකම ඒ අරගලේ තියෙන වෙනස මේ අරගලේ තියෙන වෙනසම ඒක තමයි. නිර්පාක්ෂිකයි පිරිස් නැහැ. පිරිස්සු සංවිධානගත වෙන්නේ. ඉතින් ඒක තමයි අරගල කරෝ කියන්නේ. ඒක තමයි මේකේ තියෙන වෙනස නායකයෝ නැහැ කියන එක. ඒක නෙමෙයි කරන්න තිබ්බේ. 2009 දී මැයි මාසේ මැඩගස්කරේ මේ වගේ සිද්ධියක්
සිද්ධියක් ඇති වුණා. ඒ සිද්ධිය ඇති වුණා නම් ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා නම් පාර්ලිමේන්තුව අතරින්න ඒගොල්ලන්ට ඕන නායකයෙක් දිවුරුම් දීලා වැඩ කටයුතු කරගෙන යන්න තිබ්බා ව්‍යවස්ථාවෙන් එහා. නමුත් එච්චර ජනමතය තිබ්බාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කියන පාර්ලිමේන්තුවට ඒ ජනමතය තියෙනවද? දැන් පාර්ලිමේන්තුව ඇත්තටම ජනතාව නියෝජනය කරනවද? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණාම ජනතාවට එන ප්‍රකෝපය නවත්තන්න බෑ. මේක වෙන රටවලත් වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ උනේ මෙතනදී සමහර වෙලාවට නීතිඥයන්ගේ යම් යම් ආකාරයට පෙළඹවීම නිසා පෙළපාලි වලින් ගිහිල්ලා කිව්වා එන්න අපි ඕගලන්ව ආරක්ෂා කරනවා. මුළු ලංකාවේ සෑම දිස්ත්‍රික්කෙම මේක ආරක්ෂා කරනවා කියලා. එතකොට ජනතාව හිතුවා හරි අපි මොනවා කරත් ආරක්ෂා කරනවා. එහෙම නෙමෙයි. නීත්‍යානුකූලව ව්‍යවස්ථාවට අනුව යන්න තිබ්බා. අන්න ඒ වරද එතනදී කරගත්තා. දැනට වුණත් තාම අපි පරක්කු නැහැ. ව්‍යවස්ථාවක් තියෙනවා ලංකාවේ. ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන්න. දැන් මෙතනදී වෙලා තියෙන ප්‍රශ්නයක නෙමෙයිනේ. තාම ජනතාවට තෙල් පෝලින් තියෙනවනේ. මේ බොරුනේ දේශපාලඥයෝ කරන්නේ. දේශපාලඥයෝ බොරු කියනකොට ජනතාව කාවද පිළිගන්නේ? දැන් කියන මේ ඇප් එකක් දාලා තියෙනවා. මම එනකොට හැම තෙල් පෝලියමකම චණ්ඩි වැට වෙලා පොර කනවා ගහ ගන්නවා. කෝ නීතිය බලය, කෝ කියන හමුදාව, කෝ කියන පොලිසිය මේක බේර ගන්න ඕනේ. බේර ගන්න ඕනේ. උන්ට කන්ට්‍රෝල් කරන්න බෑ මේ. ඒ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කරන්න බැරි කමක් නැහැ. අපි අපේ පැත්තෙනුත් අපි දැනගන්න ඕනේ හික්මීම කියන එක මොකක්ද කියන එක. මොකද පොලිසිය මේක මගහරිනවා. හමුදාව අරහරිනවා. මොකද නීතිඥයෝ ඉන්නවා. නීතිඥයෝගෙන් අපිට තමයි ප්‍රශ්නේ ඉන්නේ. අපි කොහොමද මේ දේවල් කරන්න යන්නේ? එතකොට කියනවා අපි මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරනවායි කියලා. අන්න ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ තැනට යවන්න මේ කියන සියලුම දෙනා වෘත්තිකයෝ එකතු වෙලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න නැතුව යන්න බෑ. දැන් මේ බොරු මේ ජනාධිපතිවරණයකට අපි පැටලිලා ඉන්නවනේ. මේ හතර දෙනාට එක්ක වෙලා බැරිද එක්කෙනෙක් පත් කරගෙන මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගහගෙන යන්නේ. මොකද්ද මේ බලලෝභය? ඔය මම මේක කියනවා. මට විනාඩියක් දෙන්න. දැන් විධායක ජනාධිපති එපා නම් ඇයි තරඟ කරන්නේ? විධායක ජනාධිපති එපා නම් මේ හතර දෙනාම තරඟ කරන්න කිසිම හේතුවක් නැහැ. මේගොල්ලන්ට කරන්න තියෙන්නේ කාලවකවානුවක් දීලා විධායක එක මෙතනින් ඉවරයි. අපි සර්වපාක්ෂිකක් හැටියට යන් නෑ ඔක්කොම බලලෝභයක ඉන්නේ මෙතන. ඒකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් රටක එහෙම ජනාධිපති ධුරේ හිස්ව තියන්න බෑනේ. ජනාධිපති ධුරේ හිස්ව තියන්න බෑ. ඉන්න ජනාධිපතිවරේ බලතල පාවිච්චි කරන්න එපා. දැන් එන මේ හතර දිනාම කියනවනේ විධායක ජනාධිපතිය තටු ගන්නවයි කියලා. 21 නාඩු ක්‍රියාස්ථා 22 ගෙනාවෙත් ඒකනේ. එහෙනම් ජනතාවට සම්මුතියක් දෙන්න. අරගලයට සම්මුතියක් දෙන්න. මම අවුරුද්දක් ඉන්නවා ජනාධිපති හැටියට. මම කිසිම ආකාරයකට මේ කියන විධායක බලතල පාවිච්චි කරන්නේ සියල්ලම පාර්ලිමේන්තුවට දෙනවා. ඊට පස්සේ අපි මේක යවනවයි කියලා. නෑ එහෙම කරන්නේ නෑ. උන්න ඕකයි උතන දින ප්‍රශ්නේ. දැන් ඔබ දන්නවා පසුගිය දවසේ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක පාර්ලිමේන්තුව වටලා අපි පාර්ලිමේන්තුවේ බේරගමු බලාගමු පාර්ලිමේන්තුව තුළ බල කරමු කියලා විරෝධතාවක් ක්‍රියාත්මක වුණා පොල්දුව මන්සන්දියේ. එතකොට පාර්ලිමේන්තුව තුළ මේ ක්‍රියාවලිය අස්ථාවර කිරීමකට ලක් කරනවා නම් ජනාධිපතිතුමා තෝරා පත් කර ගැනීම ක්‍රියාවලිය අස්ථාවර කරන්න උත්සාහ කරනවා නම් පිරිසක්. නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? දැන් ජනාධිපතිතුමා කියන එහෙම නීතිය ක්‍රියාත්මක කරන උත්සාහ කරනවා කියලා වැඩ බලන ජනාධිපතිතුමා. එහෙම පුළුවන්ද? මොනවද තියෙන නීති ප්‍රතිපාදන? අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. එහෙම බලන්න මුලින්ම මේක සම්බන්ධව දැන් අරගලකරුවන් හරි ඒ විරෝධතාකරුවන් කියලා කොටසක් වෙනම ඉදිද්දී නිර්පාක්ෂිකයි කියලා උන්ට බෝඩ් එකක් දැම්මා. ඒක සම්පූර්ණ බොරුවක්. මේකේ අහිංසක පුද්ගලයන්ගේ තිබුණු මම කිව්ව විදිහට ඒ හැඟීම් වැඩි විදිහට ප්‍රයෝජන ගත්තේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න පක්ෂ දෙකක්. පෙරටුගාමීන් කියන පක්ෂය අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔවුන් කළේ සම්පූර්ණ කුපිත කිරීම. ඔවුන්ට ඕනේ මෙතන ලේවගුරන්න විතරයි. ඒකේ ඉස්සල් 88-89 චතුර මේකේ හිටියේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකේ සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයාට මේක බලාගෙන ඉන්න බෑ. මොකද ඒ අය දිනයි අපි පෙරදෙයි කියලා හිතලා එයා ආව මැදට. සුනිල් හඳුන්නෙත්ති ඊට පස්සේ ඒ සම්බන්ධව කටයුතු කළ මේකේ දාලා ෆේස්බුක් එක දාලා මිනිස්සුන්ව ගෙනල්ලා ඊට පස්සේ විස්තය සමිතියේ නායකයා කියලා කියන පුද්ගලයා ඒ JVP එකේ ඒ පුද්ගලයා ඉඳගෙන මේ පාර්ලිමේන්තුව වටලමු මේකට ගිහිල්ලා අපි මේ කටයුතු කරමු. මේ තමන්ගේ පාර්ලිමේන්තුව මේක. තමන්ගේ නියෝජිතයෝ 3 දෙනෙක් ඉන්න පාර්ලිමේන්තුව මේක. ඒක ගිහිල්ලා වටලා මොනවද කරන්නේ? තමන්ගේ නියෝජිතයා හරහා මේ කටයුත්ත කරන්න ඕනේ. ඒක පාර්ලිමේන්තු ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නැති කරන්න කටයුතු කරපු අය තමයි ජනතා විමුක්ති පෙරමුණ එදා දවසේ රෑ. ඒකට ගියා අරගලයේ ඉන්න කණ්ඩායම දෙකට බෙදුනේ. එතනකොට තමයි අපිට ඔවුන්ගේ නිර්වත පෙනුනේ චතුර. මොකද ඒ අය එක කොටසක් ගිහිල්ලා ඒකට සම්මාදම් වෙනවා. අනිත් කොටස බෙරිහන් දීලා කෑ ගහනවා. මේ ගෝල් ෆේස් එකේ ඉඳන්
දැන් යන්න එපා ඔය කියන පුද්ගලයා අපේ කණ්ඩායම කඩාගෙන යනවා කියලා. අවසානයේ මොකද වුනේ? රාත්‍රියේ කාලේ ගිහිල්ලා මේ නිර්පාක්ෂික නැත්නම් අහිංසක විරෝධ ප්‍රෑමක්ද කළේ. ඔවුන් කඩු පොළු ඔක්කොම අරන් ගිහිල්ලා අර යකඩ පොළු වලින් හමුදාවේ ඉන්න සෙබළු දෙන්නෙකුට සහ පොලිස් නිලධාරියෙකුට ගහපු එක මේ සාමකාමී අරගලයක්ද? මේවා තමයි භයානක. මේක වෙන නිසා තමයි චතුර කිව්වේ අපිට මේකේ පාලනයක් නැහැ. ඔය එන පිරිස අපි කොහොමද දන්නේ මේ නිර්පාක්ෂිකද නැත්නම් අහිංසක? ඒ අය එන්නේ මොන හරි මේ වෙලාවේදී තමන්ගේ ප්‍රවේගය පිට කරන්න අවුච්ච එකකින් ගහනවා. ඒ අහන ගහන එකේ ක්‍රියාවලිය සම්පූර්ණ නීති විරෝධී. දැන් පරීක්ෂණ කරගෙන යනවා. ඒක අපි සතුටු වෙනවා. ඒකට මේ නීතිමය ක්‍රියාපටිපාටිය ගන්න ගත්තාම ඒකටත් විරුද්ධව කටයුතු කරනවා. එහෙම ඉඩ දෙන්න බෑ චතුර. මේක පාර්ලිමේන්තුවේ පිට විසඳ ගන්නවා කියපු අයගේ ක්‍රියාවලිය තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඔය ක්‍රියාවලියේ ඉන්න පුද්ගලයාට ඔස්ට්‍රේලියාවේ කුමාර් ගුණරත්නට මිලියන 435.6ක වත්කම් තියෙනවා තමන්ටයි එයාගේ වෛද්‍යවරයා වෙන ඔහුගේ බිරිඳටයි. වගකීමෙන්ද කියන්නේ මම තොරතුරු එකගේ මම නිකන් මේ Facebook වල කෑලි අරන් නෙමෙයි කියන්නේ. මේක වගකීමෙන් කියන්නේ ඊළඟට 277.2 මිලියන තියෙනවා මේ බිරිඳට පමණක් ඔක්කොම US dollars මිලියන US ඩොලර්. එතකොට 718.7ක් ඔක්කොම සම්පූර්ණ ගන්න. මේ තත්ත්වය මෙහෙම තියාගෙන එයා ඇවිල්ලා අපේ අර අහිංසක මේ නිර්ව්‍යාජව ප්‍රශ්නවලට මුහුණ දෙලා තියෙන කට්ටියගෙන් චතුර ප්‍රයෝජන ගන්නවා. ඔවුන්ට බෑ පාර්ලිමේන්තුවට යන්න. ඒ නිසා ඔහු කල්පනා කරන්නේ මේක එළියේදී මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියන එක තමයි. ඒක ඔවුන්ගේ කතාවේ හැම තැනකදීම කිව්වා. මේ වගේ වැඩසටහන් වලට ආවම ඔවුන්ට ඒක එළි දක්වන්න සිද්ධ වුණා කියන එක මම පැහැදිලිව කියනවා. මම හිතන්නේ අද රාත්‍රියේ කුමාර ගුණරත්නම් 360 වැඩසටහනට එන ඔය කියන අපිට චෝදනාව අනිවාර්යයෙන්ම අහන්න ඔබතුමා ඔය කියලා අහන්න පුළුවන් අනිවාර්යෙන් මෙහෙම කියනවා මේක ඇත්තද කියලා. එතකොට එයා මේ වෙන විට එනවා ඒකට විරුද්ධව කරුණු දක්වන්න ඕනේ. එහෙම කිසිම දෙයක් නැතුව ඔහු කියන්නේ අරගලය නැත්නම් පාරේ එළිය තියෙන එක තමයි නීතිය. එහෙම කියන්න පුළුවන්ද ඒ පුද්ගලයන්? ඒ පිළිබඳව ක්‍රියා කරන්න මේ වගේ උනන්දුවක් දක්වන නීති සංගමය මේකට කටයුතු කරන්න. එහෙ ඉන්න එක නීතිඥවරයෙක් කියනවා මේ තියෙන ව්‍යවස්ථාව ගිනි තියන්න ඕනේ කියලා. එතකොට ඒ කියවහම ඒ පුද්ගලයාට පුළුවන් ද දිවුරුම් දීලා ඇවිල්ලා එහෙම කරන්න. නීති සංගමය ඒ වෙනුවෙන් කටයුතු කළේ මොකද්ද? ඒ කියන්නේ නීති සංගමයෙන් උනත් ඉවත් කරන්න පුළුවන්ද ඔහුව? නැතුව ඔහුව සම්පූර්ණයෙන්ම ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙත හැකි. ඔහු කිසි බයක් නැතුව කියනවා. ඔහු ගිහිල්ලා ඊට පස්සේ අධිකරණ වල පෙනී ඉන්නවා. කොහොමද එහෙම පෙනී ඉන්නේ? නාගානන්දට වෙච්ච දේ අපි දැක්කනේ. ඒ එතුමෝ ඉන්නේ තාම? ඒ ඔහු අදත් මං හිතන්නේ උදේ පාන්දර ගිහිල්ලා ඉවරලා එකතු වෙනවා. නෙමෙයි කටයුතු කරන. ඔහුගේ නීති වෘත්තීය නීතිත කබාය තාවකාලිකව අත්තිටෝලා තියෙන්නේ. ඒ කාලය තුල ඔහුට සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ගිහිල්ලා අධිකරණයේ කරුණු දක්වන්න පුළුවන්. ඒක තමයි අපේ රටේ තියෙන නීතියේ වටිනාකම. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුටත් උසාවියක ඉදිරිපිටදී Tamanට අවශ්‍ය නම් නීතිඥවරු අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට අවශ්‍ය නම් කරුණු කියන්න පුළුවන්. ඒ කරුණු අහගෙන ඉඳලා නීති මේ අපේ ඒ අධිකරණ ඒ අනුව ක්‍රියා කරනවා. ඉතින් ඒක නිසා ඒකේ ප්‍රයෝජන අරගෙන හැමදාම ඇවිල්ලා ලයිව් එකේ දේවල් කියන එකේ ඒවයි කිසිම පදනමක් තියනවද නැද්ද කියන එක පිළිබඳව ගැටලුවක් මතු වෙනවා තතුර. ඉතින් ඒ නිසා කරනවා නම් හරි දේ නීත්‍යානුකූලව කරන්න ඕනේ. නීතිමය රාමුවකින් තොර මේ රටේ පාලනයක් ගැන කතා කරනවා නම් ඒ අය කරන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ දෙයක්. 1978 ව්‍යවස්ථාව තාම තියෙනවා චතුර. ඒකෙන් බලපවත්වනවා කියලා කියනවා. ඒකේ මහජනතාව තමයි ඒකේ ඉහළම කියලා කියන්නේ. ඒ නිසා තමයි මහජනතාව මගින් සිය නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව තුලින් 78 ව්‍යවස්ථාව පැනවුවේ. ඒක නවත්තන්න මෙතුමා කිව්වා කැමති වුණේ නෑනේ. එපා කියලා හැම ජනාධිපතිවරයෙක්ම මේක අරගෙන ගියානේ දිගටම. අදටත් ඒව තත්ත්වයේ වළංගුයි. අරගලකරුවන් කියනවා මේ උන්ගේ එක කොන්දේසියක් තමයි පත්වන ජනාධිපතිවරයා එවෙලෙම මේක ඉවත් කරන්න ඕනේ කියලා මේ ජනාධිපති ධූරය. එහෙම කරන්න බැරි බව ඔවුන්ට නීතිඥවරු කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැරදි පදනම. ඒ වගේ දෙයක් කරනවා නම් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒක දැන්ටමත් තීන්දුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සජබේ සමග ජන බලවේගය ව්‍යවස්ථාවක් මෙතනට කිසිම විදිහක අවශ්‍ය නැති වෙලාවක ඔවුන් විශාල සංශෝධන රාශියක් එක්ක ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒක අභියෝගයට ලක් කළා. ඒ වෙලාවේ මම කිව්වා මේක නෙමෙයි රටේ අවශ්‍යතාවය. මෙතුමා කිව්වාගේ යම් පොරොන්දුවක් දීලා තටු කපනවයි කියන එක පෙන්눔 කරලා දීලා චතුර ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා. ඔවුන් ඒකට අපහාසයට කතා කරලා කිව්වා අපේ නීතිවරු අපි බලාගනි ඒවා කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඔබතුමන්ලගේ ඔය කියාව දැන් කරන්න බෑ. ඔක මේකේ කරන්න ඕනේ ජනමත විචාරය.
විචාරණය අන්න ඒක පහදල දෙන්න ඕනේ මේක ඉවත් කරනවා ඉවත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපති ධූරය අපිට රටට ගැලපෙන්නේ නැත්තේ ඇයි ඒවයි ඒක තියෙන බලපෑම් මොකක්ද එතකොට පළාත් සභාවට මොකද වෙන්නේ පළාත් සභා ගැන මේගොල්ලෝ දන්නවද පළාත් සභා තනියෙන් කටයුතු කරන්න කියලා ඔවුන්ට ආවේනික පොලිසියක් හදාගත්තොත් ආණ්ඩුකාරයා ඉවත් කරන්න ජනාධිපතිතුමාට පමණයි කරන්න පුළුවන් චතුර ඒවට ප්‍රතිපාදන හදලා තමයි අපි මේව ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නිකම් මේ වචන වලින් කියනවට වඩා මේක එහාට යන්න ඕන කියන ඔබතුමා අනිවාර්යයෙන් මේක හරි ලේසි ඔය කුටියක් ඇතුළේ ඉඳගෙන මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ අර නායක ටික කපා දාන්න ඕනේ බොහොම හොඳයි නමුත් ක්‍රමවේදයක් තියෙනවා දැන් මේකේ ඔබතුමා මානව හිමිකම් නියෝජිතය වශයෙන් උත් කටයුතු කරපු හින්දා මම මේ ප්‍රශ්න අහන්නේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑමක් කරන්න මැදිහත්වීමක් කරන්න අපේ රටට කියලා. යම් පාර්ශවයක් ඉල්ලූ බව ඊයේ පුවත්පත් වාර්තා කළ ආරගලකරුවන් නියෝජනය කරන අපේ රට මැදිහත් වෙන කියලා. එහෙම මැදිහත්වීමක් කරන්න පුළුවන්ද? එහෙම රටකට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලද? ඇත්තටම ලංකාවේ ඔය කියන ආකාරයේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඒ හින්දා ලංකාවේ ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ඔහු ඉන්නවා බෞද්ධාලෝක මාවත. ඔහුට පේනවා මේ යන දේවල්. ඒ හින්දා කෙනෙක් නිකම් පෙත්සමක් දැම්ම පැලියට ඉල්ලීමක් කළ පලියට කවදාක්වත් එන්නේ නැහැ. දැන් අපි දන්නවා එවැනි ඉල්ලීමක් කරන්න ඕනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය. එතන නායිකාව තමයි මිෂෙල් බැච්ලේ මැතිනිය. එතකොට ඒ කියන ආකාරයේ ඉල්ලීම ඉටු කරාට පස්සේ ඒගොල්ලෝ සංවිධානාත්මකව බලනවා මෙහෙම දෙයක් වෙලා තියෙනවද කියලා. නෑ ලංකාවේ තාම ඔය කියන ආකාරයට ඔය කියන මියන්මාරය වගේ මිනිමරලා නෑ. මියන්මාරයේ වගේ තත්ත්වයක් ඇතිවෙලා නෑ හදිසි අවස්ථාව පත් කළත් ඇත්තට මම කියන්න ඕනේ හදිසි අවස්ථාව පවා කඩාගෙන ජනතාව තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරගෙන ආවා. ඔය කියන ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය කොහොමද මැදිහත් වෙන්නේ? අපි දන්නවා පොලිසිය පවා දැන් අයින් වෙලා තියෙනවා. හමුදාව පවා එදා මෙතුමා කිව්ව විදිහට ඔය 9 වෙනිදා එහෙම මේ වෙඩි තැබීමක් තියෙනවා නම් ඒ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නවා නම් විශාල ප්‍රමාණයකට ලේ වැගිරීමක් වෙනවා. එහෙම උනේ නෑ. එහෙම උනා නම් පුළුවන්කමක් තිබ්බද සාමාන්‍යයෙන්? අනිවාර්යෙන්. ඒ කියන්නේ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඔහු අන්තිම මොහොත වෙනකම් ඉවත් හිටියා කියලා රැඳී සිටියා කියලා වාර්තා වුණානේ. ඒතකොට ඒ අවස්ථාවනට ඔහුගෙන් අහනවා ගිහිල්ලා ආරක්ෂකංශ වෙඩි තියන්නද ඔබ ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා විදිහට අපිට බලය ඕන කියලා. ඒතකොට ඔහු කියනවා නෑ වෙඩි තියන්න එපා මම යනවා කියලා. හදිසියවත් ඔහු අනික් තීරණය ගත්තා නම් වෙඩි තියන්න කියලා කිව්වොත් මැදිහත් වෙන්න පුළුවන්ද? පැහැදිලිවම ඕනෑම රටක ව්‍යවස්ථාවෙන් ඒ රටේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය. එහෙම නැතුව කඩාගෙන පැනලා මරන්න යනවා නම් ලිබියාව වගේ වෙන්නේ. එතකොට එහෙම වුණා නම් මොකද්ද වෙන්නේ? සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී බිඳ වැටෙනවා. ආරක්ෂක ඇමතිවරයා හැටියට ඔහු කියනවා නම් මේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා අවම බලය යොදන්න කියලා අහසට ඕ වෙඩි තියලා රබර් බුලට්ස් ඕ වෙඩි තියලා බේරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ජාත්‍යන්තර නීතියේ තියෙන දෙයක්. එහෙම නැතිනම් සියලුම පුද්ගලයෝ ගිහිල්ලා රටවලට පයින්නවනේ. නරේන්ද්‍ර සී මෝදි මැතිතුමාගේ මදිරට පැනලා එතුමාට ගහලා එතුමා වල්ල ගන්න හදනවා. නෑ ඒක නෙමෙයි වෙන්න ඕනේ. එය යන ක්‍රමවේදයක් තියෙනවා. අරගලයක් තියෙනවා නම් සන්නද්ධ අරගලේ මාවෝස්ලා වගේ ගහගන්න. ඒක නේපාලේ තිබ්බා. මාවෝස්ලාත් එක සටන් කරා. නමුත් මාවෝස්ලා සටන් අතහැරලා ආවා. අද ඔය කියන විප්ලව අරගල නෑ චතුර. එහෙම දේවල් මේකේ ඇති වෙලා නෑ. දැනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල යන මූලික දේ තමයි මේ මියන්මාරයේ ප්‍රශ්නය. අඩු ගානේ පාකිස්තානයේ ප්‍රශ්නයක්වත් ගියේ නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියාම කියන්නේ මොකක්ද? This is a local නැත්තම් රට තුල තියෙන දෙයක්. රටේ නීතියක් තියෙනවා, ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න. ඒවත් කඩාගෙන ගිහිල්ලා විශාල ජනවැගිරීමක් වෙනවා නම් එහෙම නැත්තම් රාජ්‍ය නායකයෝ විසින් ඉල්ලා සිටිනවා නම් අපි දැක්ක LTT මර්ධනය කරන්න ඉන්දියන් සාම හමුදාව ගෙනාව. ඒ ගෙනාව ජී.ආර්. ජයවර්ධන නිකන් නෙමෙයි ගෙනාවේ. 1980 ඉන්දු ලංකාවේ විසුම අත්සන් කරා. ඒ යටතේ ඒ නැතුව නිකන් කිව්වට කිසිම රටකට එන්නේ නැහැ. අපි හිතමුකෝ UN peace forces එනවනම් peace forces එනවනම් මේකේ ඉන්න ඕන කැරල්ලක් තියෙන්න ඕනේ. කැරලිකරුවන් දේපල විනාශ කරන්න ඕනේ. කවදාකවත් එහෙම දෙයක් වෙලා නැහැ. යම්කිසි විදියකට මර්ධනය කරගෙන තියෙනවා. ඒ නිසා කවුරු කොහොම කිව්වත් හේතුවක් නැහැ ලංකාවට සාමසාධක එවන්න. හැබැයි ලංකාවට එරෙහිව ඔක්තෝබර් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුල යෝජනාවක් සම්මත කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ රෙසලූෂන් එක අනුව අපිට දෙන්න පුළුවන් මෙන්න මේ කියන මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා එතන තත්වයක් තියෙනවා. ඒ හැකියාව තියෙනවා.
ඒ ඇර විශේෂයෙන් හමුදාවන් නිවන්න බෑනේ. ඒක එවනවා නම් ජෙනරල් කවුන්සිල් එකට යන්න ඕනේ. සිකියුරිටි කවුන්සිල් එකේ කතා කරන්න ඕනේ. දැන් මියන්මාරේ ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා නැහැනේ. දැන් මියන්මාරේ ඔබ දන්නවද මේ වෙනකොට ලේවැගිරීම් කොච්චර වෙනවද කියලා? ලංකාවේ හමුදා රාජ්‍යයකට ගිහිල්ලා නැහැ. හමුදා පාලනයකට ගිහිල්ලා නැහැ. නමුත් යම්කිසි ආකාරයකට තාම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරනවා කුමන පක්ෂයේ හිටියත්. අන්න ඒකයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. මම දැක්ක අනුර කුමාර දිසානායක පවා අද කියලා තියෙනවා මම තරගෙන් ඉවත් වෙනවා යම්කිසි ආකාරයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් එනවා නම් එයා වගකීම් ගන්නවා කිව්වා. ඒක හොඳ දෙයක්. දැන් කරන්න තියෙන්නේ මේ 4 දෙනා අද රෑ කතා කරන්න බෙදා ගන්න ජනාධිපතිකමයි අගමැතිකමයි එහෙම බෙදාගෙන මොකක්ද කරන්න ඕනේ මේ වගකීම දෙන්න. හොඳ තැනකට ඒගොල්ලෝ තෙනවනේ. දැන් ගොඩක් අය කියන මම නම් හිතන්නේ මේක තරඟයකට යා යුතුයි කියලා. මේ අවස්ථාවේ ඉල්ලන නායකයෝ 4 දෙනා එකඟ වෙන්න. දැන් එතුමා පැහැදිලිව කියනවා නරුක කුමාර දිසානායක මම කැමති වගකීම් බාර ගන්න. මම වගකීම් බාර ගන්න ඉදිරියට යන්න සර්වපාක්ෂික සම්මුණ. ඒකට කන් දෙන්න. අන්න එහෙම වුණොත් එක්සත් ජාතික සංවිධානය නෙමෙයි කිසිම සංවිධානයක් ලංකාවට එන්නේ නැහැ. මොකද හේතුව තමයි තාම පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී දින. දැන් මම මෙතුමා කිව්ව විදිහට මේකට කඩම් පැනලා මේක විනාශ කරන්න පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් සමහර විට සමහර වෙලාවට අන්න එතන පුළුවන්. දැන් ඕක ෆීජී වල වුණා. ෆීජී වලත් පාර්ලිමේන්තුව අල්ලගත්තනේ. අල්ලගෙන කෑම බීම උයාගෙන හිටියා. ඒතර මහෙන්ද්‍රන් තමයි හිටියේ අගමැතිතුමා. පස්සේ වෙනත් හමුදාවන් වෙනත් රටවලින් ඇරලා ඒක නිදහස් කරලා දුන්නා. එවැනි තැනකට තාම ගිහිල්ලා නැහැ. යන්නෙත් නැහැ. ඇත්තටම දැන් තීරුම් ගන්න ඕන දේ තමයි මේ ආර්ථික ප්‍රශ්නය විසඳුවේ නැත්තම් මේන ඉදිරි ආණ්ඩුවටත් පැවැත්මක් නැති වෙනවා. ඒක තමයි කළ යුත්තේ. මම කෙටි ප්‍රශ්න මේ අහන්නේ. දැන් අවම බලය සහ උපරිම බලය යොදා ගැනීම සම්බන්ධයෙන් කතා කරලා වැඩබලන ජනාධිපතිවරයා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා උපරිම බලය යොදාගෙන මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සපයන മന്ത്രിවරුන්ට සහ ඒකම ඡන්දය සඳහා පැමිණෙන සියලු දෙනාට කාර්යමණ්ඩලය. කියන්නේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව රැක ගැනීම මේ වෙලාවේ කළ යුතුයි කියන එකද ඔය කියන්නේ අරගල කරුවන්ට හෝ වෙන කිසියෙකුට ඇතුල් වෙන්න නොදී. අනිවාර්යයෙන්ම නැත්තම් ඒ පාර්ලිමේන්තුවනේ අපේ උත්තරීතර ආයතන ඒක තමයි නීතිය හදන තැන. ඉතින් ලස්සනම වැඩේ කියන්නේ ඒකේ ඉන්න අයගේ කණ්ඩායම් ඒක මේක අල්ල ගන්න ලෑස්ති කරනවා නම් මොකද්ද අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. ඒක ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. ඒකේ ඒගොල්ලොත් එක්ක වෙන් වෙලා ඉන්න පාර්ශවයත් ඒකට සහයෝගය දෙනවා නම් එතන නෙමෙයි තත්ත්වයේ වෙය යුත්තේ. ඒ නිසා අවම බලය කියන එක මේ චතුර මේ පොලිසියාවම බලය නෙමෙයි මෙතන කියන්නේ. යුද හමුදාව දාන්න පුළුවන් සියලුම පිරිස් බලය යොදලා උපරිම බලය යොදවනවා කියලා කියන්නේ එතනයි. ඒක නැතුව මේ ඒකේ තියෙන්නේ අවශ්‍ය කරන ප්‍රමාණයට බලය යොදවනවා කියලා කියන්නේ අර අත්අඩංගුවට ගැනීමේදී. ඉතින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නිකම් මේක බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එදා දවසේ අර ඒ කියන්නේ මේ හදිසි නීතිය බලපැවැත්වෙනවා දැන් රටම ක්‍රියාත්මක පරිදි මේක සිදුවේ යුතුයි. මොකද ඒ නිසා හමුදාවට එන්න පුළුවන්. සාමාන්‍ය පොලිසියට අමතරව හමුදාවටත් මේ වගේ ආරක්ෂාව සඳහා එන්න පුළුවන්. එතකොට ඒකට අර සාම හමුදාව ගෙනාව වගේ මේ බය කරලා ගන්න හදනවා කියලා කියන්නේ බය ඇති කරන්න මූලික පියවර ගත්තේ කවුද? එදා රාත්‍රියේ ඒ පියවර ගත්තාම ඒකට ඉඩ දීලා නිකන් ඉදීමට මේ බය ගැන්වීම කියලා කියන්නේ. ඒ නිසා පැහැදිලිව කිව්වා වැඩබලන ජනාධිපතිතුමා මන්ත්‍රීවරු දැන් එන්නේ. මේක මේ ඡන්ද මධ්‍යස්ථානයකට එනවා වගේ වැඩක් චතුර. මන්ත්‍රීවරු මේ සඳහා එන්න ඔවුන්ට බියක් ඇති කරනවා නම් ඒ පුද්ගලයාව සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි පරිස්සම් විය යුතුයි. චතුර මට විනාඩියක් දෙන්න. ඔබට මතකයි 1988 ප්‍රථම පළාත් සභා ඡන්දය ආවා. පළාත් සභා ඡන්දය එනකොට සම්පූර්ණ බලපෑමක් කරා ජනතාවට ඡන්දේ දාන්න ගියොත් අත් කපනවා බෙලි කපනවා කියලා. නමුත් ඡන්ද දැම්ම කොහොම හරි ජනතාව ගිහලා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රකින්න එකම තැන තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුල වාද කළා වාද විවාද කළා ඡන්ද වලින් විසඳා ගන්නවා මිස. දැන් අපි හිතමු පාර්ලිමේන්තුව ගිනි තිබ්බයි කියලා. පාර්ලිමේන්තුව ගිනි තිබෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අවසානයේ කවුද මේක යන්නේ? අපි දැක්ක නේද ඔය ජනාධිපති මන්දිරයට ගිහලා මොනවද මේ කළ විහිළු වැඩ? ලංකාවම අපකීර්තියට පත් වුණා මේ වෙලාවේ. අරගලයක නායකයෝ ඔහොම නෙමෙයි ගිහිල්ලා හැසිරෙන්නේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා ඉන්න තැන වාඩි වෙලා මුළු විදේශ මාධ්‍යයන්ටම දුන්නා. අල් ජසීරා එකේ මේක විහිළුවකට ලක් කරා. නායකෙක් නැතිකම. මේක ඇත්තටම උනේ යම් බලවේග විසින් මේ කියන හිටපු ජනාධිපතිවරයාව ඉවත් කරන්න අවශ්‍යතාවය තිබ්බා. ඒක තමයි දැඩිව තිබ්බේ. ඒක විදේශ බලවේග වලටත් තිබ්බා, ඩයස්පෝරාවටත් තියෙනවා, අදටත් ඒ වෛරය තියෙනවා. ඒක අපි යම් විදිහකට තේරුම් ගන්න ඕනේ. නමුත් ඒ වෛරය උඩුදුව ගියේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නයි වෙලාවට තීරණයක් ගත්තේ නැතිකමයි, සමන් දුන්නේ නැති එකයි තරුණයන්ට. ඔන්න ඔතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි අපි බලමු. ඒතකොට සමාජ මාධ්‍ය ඔස්සේනොත් එවැනි තත්ත්වයක් නැති කරනවා නම් පාර්ලිමේන්තුව විනාශ කරන්න හරි මන්ත්‍රීවරුන් ඡන්ද දෙන්න එපා හරි බලපෑම් කරනවා හරි නීතිමය තත්ත්වයන් තුල ක්‍රියාත්මක කරනවා කියලා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? බලමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ යාලිත් අදරන බිග් ෆෝකස් සමග අපි මේ වත්මන්
වැඩබලන ජනාධිපතිවරයා විසින් ලබාදී තිබෙන නියෝග සහ එත් එකම නව ජනාධිපතිවරයෙක් රටට පත් කර ගැනීම උදෙසා ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය පිළිබඳව තමයි කතා කළේ. ඒහා මේ ඇතිව තිබෙන තත්ත්වය සහ මෙයින් අරාජික තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යාමේ වැදගත්කම් පිළිබඳව. දැන් මේකෙදී කොටසක් විදිහට හඳුන්වන්න පුළුවන්. අද උදෑසන පුවත්පත් පවා සඳහන් කරනවා සමාජ මාධ්‍ය ඔස්සේ මේ ක්‍රියාවලියට බාධා කරන අය ඉන්නුන ඒ අයවත් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් මොකක්ද එහෙම කියන නීතිය මොනවද දෙන්න පුළුවන් දඬුවම් අතර? ඒ සම්බන්ධව වෙනම අංශයක් තියෙනවා. දැන් ඔය ගැන දැනගෙන තමයි වෙනම අංශයක් තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ මේවා නිරීක්ෂණය කරන්න. නැත්නම් මේවා නියාමනය කරනවා හරියට කරනවාද කියලා බලන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී නීතියේ පැහැදිලිව කියලා තියෙනවා යම් කිසි කෙනෙක් අපේ රටේ ජනතාව අතර නීතිය කඩාහිරවන නීතිය නැති කරන්න නැත්නම් මිනිස්සු අතර ජාතීන් අතර අසමගිය ඇති කරන්න එහෙම නැත්නම් තමන්ගේ වැරදි ක්‍රියාවලට වරදවල් වලට පොළඹවන දේවල් කරනවා නම් ඒක සමාජ මාධ්‍ය හරහා කරන අයව හඳුනා ගන්න පුළුවන්. කවුද ඒක පටන් ගන්න කියලා. ඒ තැනැත්තාව අත්අඩංගුවට ගන්නවා. ඔහුට විරුද්ධව ඒ නීතිමය ක්‍රියාමාර්ගයකට ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ මෙන්න මේක චතුර. ඒ වගේම Tamanට කියන්න බෑ මම මට ආපු එක මේ යව්වයි කියලා. එහෙම කියන්න බෑ. ඒ ෆෝවර්ඩ් කරත් අවුලක් කියන්නේ. ෆෝවර්ඩ් කරත් ෂෙයා කළා. ෆෝවර්ඩ් කරන්න බෑ. අන්න ඒක ෆෝවර්ඩ් කරන්න බෑ. ඒක කරනවා නම් Tamanට බලලා ඉවරලා Taman අපි හැම එකටම ඔයගේ වෙනවා. ඒක Taman බලලා ඕනනම් Tamanට ඩිලීට් කරන්න පුළුවන්. Taman තියාගන්න එක වෙනම දෙයක්. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙතනදී වෙන්නේ මොකද්ද? මේක පතුරවලා හරිනවා. Taman හැමෝටම ඒක රටවටේට යවුවොත් එහෙම ඒක ලොකු අපරාධයකට මුලපිරීමක්. ඒ නිසා ජනතාව කුපිත වුණොත් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්. මම ඕකේ තව පැත්තක් දකිනවා. භාෂණය හා ප්‍රකාශනයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකම. නමුත් 78 භාෂණය හා ප්‍රකාශනයේ නිදහස යටතේ අන්තර්ජාලයෙන් පවා ඕන විදිහකට මැසේජස් අරින්න පුළුවන්. හැබැයි චතුර මේක අසීමිත අයිතියක් නෙමෙයි. භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පවා සීමා වෙනවා. ඒ සීමාවන් වලට කිසිම කෙනෙකුට අපහාස කරන්න බෑ. ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය මේ සියලුම කරුණු ගත්තාම මෙහෙම බලපෑමක් කරනවා නම් ඔහු විසින් කරන්නේ තමාගේ භාෂණය හා ප්‍රකාශයේ නිදහස පාවිච්චි කරනවා නෙමෙයි. එය පාවිච්චි කරමින් වෙනත් අයගේ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කරන එක. නමුත් ඔබතුමම කියන එකේදී දැන් ওই සාපරාධී අපහාස නීතිය සම්බන්ධයෙන් ලංකාවේ අවුලක් තියෙනවනේ. නෑ නෑ ඒ අපහාසයට මේ කියන මේ අපහාස කියපු හින්දා මම කියන්නේ එතනදී ICCPR ඇක්ට් එක වෙනම තියෙනවා. ඒ සමාජ ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන රටේ තියෙන දේවල් කලබවන්න කටයුතු කරනවා නම් සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ වෙනම පනක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ කටයුතු තියෙන නීති ඇති හොඳටම කරන්න පුළුවන්. 2007 සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පනත. ඒක තමයි මෙතුම කියන්නේ. 2007 සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පනත අනුව අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදියට කරත් අන්තර්ජාලයෙන් කරත්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හොස්ට් ඉන්නේ ලංකාවේ නෙමෙයි. හොස්ට් ඉන්න පුළුවන් ස්විට්සර්ලන්තේ. එහෙම නැත්නම් වෙනත් රටක. අන්න එතනදී තමයි ඔය උදර්පණ නීතිය යටතේ මෙතනදී ක්‍රියාත්මක කරන්න වෙන්නේ. දැන් එක දිගට එවන්න පුළුවන් මැසේජස් ඡන්දේ දීලා එන්න එපා ගෙදර. ඡන්දේ දීලා එන්න එපා. දැන් ඒක ප්‍රොමෝට් කරනවායි කියලා කියන්නේ එයාට තියෙන මූලික අයිතියක් නැති කරන එක. අනිත් එක එයාට පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනත යටතේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධ වෙන්න. ඒ හින්දා එයාට සම්පූර්ණ ආරක්ෂාව ලබා දිය යුතුයි. ඒ කියන්නේ එක පුද්ගලයෙක් කොයි හරි තැනක කියනවා නම් දැන් මෙයා අහවලාපත් වුණොත් මේ රට මෙහෙම තත්ත්වයකට යනවා මේක අගාධයකට යනවා මෙහා වුණොත් මෙහෙම තත්ත්ව. ඒක එවැනි දෙයක් ප්‍රවර්ධනය කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. ඡන්දේ ඒ කියන්නේ අපේක්ෂකයට බලපෑමක් කිරීම වගේ දෙයක් කළා. එහෙමයි. තමන්ගේ මතයනේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඡන්දේ දාන්න එපා. ඡන්දේ දාලා ආවොත් එළියට තමුන්ට දෙන දේ බලා ගන්න. තමන් මේක කරන්න එපා. මේ පුද්ගලයා හොරෙක් කියලා නාමිකව තමන්ගේ මතය ප්‍රකාශ කරන එක වෙනම දෙයක්. නමුත් මෙතන කරන්නේ එහෙම නෙමෙයි. දාලා එන්න නම් එපා පුතෝ. එහෙම කියන තත්ත්වයක් එන කියන්නේ බලපෑමක්, තර්ජනයක්. ඒ නිසා එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. දැන් මෙතනදී ජනතාවට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ජනතාව හරහා ඉන්න නියෝජිතයන්ට, පාර්ලිමේන්තු නියෝජිතයන්. ඉතින් ඔවුන් යම් කිසි විදියක එදා දවසට පැමිණියේ නැත්නම් හරි ඔවුන් තමන්ගේ තියෙන ස්වාධීන මතය ප්‍රකාශ කරන්න නැතුව කටයුතු කළොත් ඒක රටට ලොකු ව්‍යසනයක්. ඉතින් මේ හදන්නේ බලහත්කාරයෙන් මේක කරන්නේ. අනිත් එක රහස් ඡන්දය. රහස් ඡන්දය. මේක රහස් ඡන්දයක් හින්දා කවුරුවක්වත් දන්නේ නැහැ කාටද දුන්නේ කියන එක. පාර්ලිමේන්තු මහලේකම්වරයයි යාගේ පරිපාලන නිලධාරීන් දන්නව ඇති. ඒ නිසා ජනතාවට උනත් ඇත්ත වශයෙන්ම මේ රහස් ඡන්දයක් වීම නිසා මෙහි ලොකු වටිනාකමක් තියෙනවා. කවුරුත් කාටද ඡන්දේ දුන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට රහස් ඡන්දයක් උනත් අපේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දාලා පෙන්නයි මෙන්න මම මෙයාට දුන්නේ කියලා. ඔන්න ඕකෙන් තමයි සම්පූර්ණයෙන්ම ওই පෙළඹීම් ඇති කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු පවා
රහස්චන්දයක් කියන්නේ මොකක්ද කියන එක දැනගත යුතුයි. සහ රහසේ තින වටිනාකම වටිනාකමක් දැනගන්න අනිවාර්යයෙන්. ගන්න ඕනේ. ඒක එතකොට දැන් රහස්සන්දේ දැන් අපි දැනට තියෙන තත්ත්වය අනුව අපි දන්නවා නියෝජිතයෝ 4 දෙනෙක් ඉදිරිපත් වෙන බව සඳහන් වෙලා තිබෙනවා. ඒතර අපි දැන් මේ තියෙන තත්ත්වය අනුව ඡන්ද 113ක් ගන්න ඕනද? එහෙම නැත්නම් එදිනට පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන්ගේ බහුතර මොකද්ද තත්ත්වය? ඒක පැහැදිලිවම තියෙනවා 41 ව්‍යවස්ථාව තුල ඒකාන්තර බහුතරයක් රහස් ඡන්දයකින් ඒකාන්තර බහුතරයක්. ඒඳ 113 කියන්නේ වැරදි මතයක්. පැමිණ සිටින සංඛ්‍යාව තියෙනවනේ. ඒකෙන් 50යි එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඇත්තටම ඇවිල්ලා ඉන්නේ 200යි කියලා. ඒ 200ෙන් ඒකාන්තර බහුතරයක් ගන්න කියන්නේ 101ක් ගත්තොත් එතන යා තමයි ජයග්‍රහණය කරන්නේ. වැරදවා හිතන්න එපා. මනාප ලකුණු කරන එකක් කියන්න ඕනේ. ඒකත් ඊළඟට වැදගත් වෙනවා 1981 ජනාධිපතිවරණ විශේෂ ප්‍රතිපාදන පනතේ යටතේ මේක තියෙන්නේ. දැන් මේ වෙනකොට ඇවිල්ලා 19 වෙනිදා වෙනකොට අර තුන්වෙනි අධීරයට එන්න යන්නේ. එතකොට අපි හිතමුකෝ 4 දෙනෙක් ඉදිරිපත් වෙනවයි කියලා. 4 දෙනෙක් ඉදිරිපත් වෙනකොට ඒගොල්ලන්ට පුළුවන් 2 3 4 කියන මනාපත් දෙන්න. ඊළඟට අඩුම ගත්ත එක්කෙන අයින් කළා එයා දීලා තියෙන මනාප අනිත් අයට වළංගු එකක් නම් ඒක සලකනවා මනාපයක් හැටියට. දැන් 4 දෙනා එනකොට පළවෙනි එකේදී අපි හිතනවා වැඩි බහුතරයක් ගන්න බැරි වෙනවා කියලා පළවෙනි. එතකොට හතරවෙනියාගේ මනාප ගණන් කළා දෙවන මනාපය ගණන් කළා ඒක එකතු කරන්නේ ඇයි එතකොට වැඩි කරන්නේ? මොකද මේක අපහැදිලි ජනතාවට මේක. 4 අයින් කරනවා. 4 ආයි මතෙන් නෑනේ. එයා ඉවරයි. එයා දීලා තියෙනවා නම් දෙවෙනි මනාපය මේ ඉන්න 1 2 3න් එක්කෙනෙකුට ඒක වළංගු එකක් කියලා තමයි සලකන්නේ. ඒක තමයි එතකොට අදාළ කෙනාට පැහැදිලිවම. ඒක තමයි 4ක් ගහන්න දෙන්න. ඒ මනාප 4ක් ගහන්න දෙනවා. ඒතකොට තමන්ගේ කෙනාට තමන් ගහලා ඉවරලා දෙවෙනි මනාපේ ගහන එක අර අන්තිම කෙනාගේ මේ වෙලා ඉවත් කරන කෙනා කාටද ගහලා තියෙන දෙවෙනි මනාපේ. දෙවෙනි එක්කෙනා වෙනුවෙන්. ඉතින් එයාගේ ඡන්ද ටික දානවා මේ 150 වෙනකම්. දැන් මේකේ තියෙන අභ්‍යන්තර ක්‍රියාවලියේදී දැන් සජවේ කියනවා සමගි ජන බලවේගය කියනවා දෙවෙනි මනාපයක් නෑ මාක් කරන්න එපා අපි එක්කෙනාටයි දෙන්නේ. ඔව් එහෙම වුණාම මොකද්ද මේක වෙන්න පුළුවන් දේ? ඒ කියන්නේ මේකේ අභ්‍යන්තර අරමුණ මොකක් වෙන්න පුළුවන්ද සමහර විට? අභ්‍යන්තර අරමුණ ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ඒගොල්ලෝ තෝරාගත්ත ජයග්‍රාහකයෙක් සඳහා මේ ඡන්දේ පාවිච්චි කරන්න උත්සාහ කරනවා. දෙකක් එන්න දෙන්නේ නැතුව තියාගැනීම. ඒ තියාගන්න පුළුවන්. ඒක තමන්ගේ තියෙන අභිමතයනේ. ඒ තුනට ඒකෙදින් ඒගොල්ලෝ 150 ලබා ගත්තොත් ඒගොල්ලෝ එකක් ගහලා 150ම ලබාගෙන ඒ තත්ත්වය ලබා ගන්නවා. නමුත් ඒගොල්ලන්ට ඒක කරන්න බෑනේ. මොකද ඒගොල්ලෝම පිළිගන්නවා අපිට බහුතරේ නෑ. ඒතකොට ඒගොල්ලන්ගේ සංඛ්‍යාව සම්පූර්ණයෙන් ගැහුවත් එකක් තමන් එකනට පමණක් ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඒක තමයි බෙදන්න කටයුතු කරන්නේ. දැන් බෙදීමක් මෙතන වෙනවා. එතෙන්දි තමයි දෙවෙනි මනාපේ වැදගත්කම තියෙන්නේ. එතකොට අර සම්පූර්ණයෙන්ම දෙවෙනි මනාපේ ගහලා තින්නේ කාටද? ඒ පුද්ගලයා 150 සම්පූර්ණ 51යි සම්පූර්ණ වුණොත් එයාට තමයි බලය. දැන් ඔබ කිව්වා 4 දෙනෙක් ඉල්ලනවා කියලා දෙන්නෙකුට නම් ඉල්ලන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ දෙන්නෙක් නුසුදුසුකම් වෙනවා. එක්කෙනෙක් තමයි දෙපාරක් හිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති. අනිත් එක ජීවන් තොණ්ඩමන්ටත් බෑ. යා අවුරුදු 30ට වඩා අඩුයි. එතකොට ඒ දෙන්න ඇර 30ට වඩා අඩු කෙනෙක් හින්දා මේක ව්‍යවස්ථාව එතනින් අපිට තියෙනවා. ඒ ඇර අනිත් ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඔය 4 දෙනා නෙමෙයි සමහර ලාවට ඕනනම් 200කට උනත් ඉල්ලන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නෑ. ජනාධිපති මේ ඇතුළේ ඉන්න අය නෙමෙයි ඉල්ලන්නේ ඡන්ද. නමුත් ඔබ ඒක කිව්වන් පස්සේ මට තියෙනවා දැන් මේ පැටලිල්ලක් තියෙනවා. ඇත්තටම ගත්තොත් 40යි 43 වගන්තියයි 32 1 2යි එක බලන්න. මොකද මෙතන කියනවා රනිල්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ක්‍රියාත්මක වීම නිසා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දේ නාම යෝජනා ලබා දීමට හැකියවන්නේ නැහැ. මොකද රනිල් 15 වෙනිදා ජනාධිපති ධුරයේ වැඩ බැලුවේ 37 වන වගන්තිය යටතේ ගෝඨාභය ජනාධිපති පත් කරන අගමැති පදවියේ සිට හිටපු මන්ත්‍රීවරයා කියන එක. මෙතන අපහැදිලිකමක් තියෙනවා. ඒක කියවන්න ඕනේ මොන වගන්තිත් එක්කද කියව ගන්න ඕනේ එතකොට. නෑ 37 කියන එක වැඩ බැලීම සඳහා ඒකෙන් ඊට පස්සේ වෙන්නේ එයා කවදා හරි එයි කියන බලාපොරොත්තු තියෙන. එයාම තමයි ජනාධිපතිතුමාම තමයි ලියලා ඉන්නේ මං වෙනුවෙන් වැඩ බලන්න. තකොට ඒක අපි තීරණය කරන්න ඕනේ මේ කොච්චර කාලයක් අපි ඉන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් එතනින් පස්සේ 40ට යෑම සම්බන්ධව තියෙන්නේ ඊළඟ වගන්තියේ වැදගත්කම තියෙනවා. ඒ කියන්නේ අස්වීමක්, හිස්වීමක් වෙන්න ඔහුගේ මරණයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉල්ලා අස්වීමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෝෂාභියෝගයක් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ඇවිල්ලා ඒ මත ක්‍රියා කරන්න ආදී වශයෙන් දාලා තියෙනවා. ඒක මත යම්කිසි විදියක හිස්වීමක් සිදු වුණොත් චතුර එතකොට පාර්ලිමේන්තුව තුල ඉන්න අයම ඡන්දය රහස් ඡන්දය පාවිච්චි කරා වගේ මෙතුමා කිව්වා වගේ ඒක කරන්න ඕනේ. ඒක තමයි අපි 20 වෙනිදා කරන්නේ. එතකොට එතෙන්දී මේ ඔබතුමා ඇහුවේ ප්‍රශ්නේ වැදගත් දේ අර මුල් අවස්ථාවේ කියනවා ජනාධිපතිවරයා පත්වීම සම්බන්ධ තියෙනවානේ ප්‍රතිපාදනය. ඒ කියන්නේ මැතිවරණයකින් පත්වීම. මැතිවරණයකින් පත් වෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ මැතිවරණයෙන් පත් වුණු වහාම
ඔහු යම් කිසි විදියකට හිටියොත් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරයක් ඕගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. ඒ වගේම ඔහු යම් තනතුරක් දැරුවා නම් ඒ තනතුරත් අහෝසි වෙනවා. ඒක වෙනම දක්වලා තියෙනවා. එතකොට දැන් මේ ඒ කියන්නේ දැන් වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වීමේදී අගමැති කියන තනතුරේ පුරප්පාඩුවක් ඇති වෙන්නේ නැද්ද? එතන හිඩසක් නැද්ද? එතකොට දැන් එතකොට අගමැති ඉන්න පුද්ගලයා වැඩ බලන ජනාධිපතිවරයා කටයුතු කරන මේ කාලවක අනුව. එතකොට අගමැති ධූරයට පත් කළ යුතු යන්නේ නැද්ද කවුරු? ඒක ගැන හොඳම ප්‍රතිපාදනය තියෙනවා චතුර. ඒ කියන්නේ යම් අවස්ථාවකදී හිස්වීම සිදු වුණු වහාම ඒ නයින්ම හිටපු හිටපු අගමැතිවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා යනවා. ඒ ගිය වහාම ඔබතුමා නිවැරදිව හැව්වා වගේ ඒ අගමැති තනතුර සඳහා තමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කෙනෙක්ව අගමැති ධූරය සඳහා තාවකාලිකව වැඩ බැලීමට පත් කරන්න පුළුවන්. ඒක තමයි කළ යුත්තේ. එතන්දී වුණේ මොකක්ද දැන් මේක ඉක්මනින් සිදුවෙනින්ද දැන් අගමැතිවරයෙක් සම්බන්ධ හිදල්ස තියාගෙන අපි ගමන් කරනවා. ඒ වෙලාවේදී අගමැතිතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවට සාකච්ඡා කරලා ඒක අපිට නමට නමක් දෙන්න කියලා. ඒ නම දී ගන්න බෑ දැන්. ඒ නිසා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා චතුර. නමුත් ඒක සම්බන්ධව ඇත්තටම ප්‍රතිපාදනය කළා නම් කැබිනට් මණ්ඩලයේ මේ මණ්ඩලයේ ඉන්න මන්ත්‍රීවරයෙක්ව පත් කරන්න පුළුවන් වැඩ බලන අගමැතිවරයෙක්. දැන් එතකොට ඔකම ප්‍රායෝගික උදාහරණයක් දෙන්න. ඔබතුමාට මතකයි හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා බෝම්බකින් මිය ගියා. එතකොට ඔය කියන 37 ඒකානුව හිස් වුණා. ඊළඟට මොකද කරේ වැඩ බලන ජනාධිපතිවරයා හැටියට කෙටි කාලයකට පත් වුණා අගමැති ඩී.බී. විජේතුංග මැතිතුමා. එහෙම පත් වෙලා ඒගොල්ලෝ මාසයක් ඇතුළත ඡන්දයකට යන්න ගියා අනුප්‍රාප්තික. එතකොට එතුමත් තරඟ කරන්න හිටියා අනිත් අයගෙනුත් ඉල්ලුවා දුන්නේ නැහැ. ඊට පස්සේ තමයි එතුමා අනුප්‍රාප්තික වුණේ. ඒ හින්දා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි දැන් මෙතුමාත් කිව්වා වගේ එය පැහැදිලිවම තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඔය අගමැති කියන ඒ තනතුර වැඩ බැලීම වැඩ බලනවා විතරයි. ඒ හැර අනුප්‍රාප්තික වුණොත් තමයි ඒ සියලුම දේවල් අහිමි වෙලා යන්නේ ආසනය පවා. එතකොට දැන් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇතයි කියලා ජනාධිපතිතුමාට හිතන කෙනාට තමයි අගමැති ධූරය දෙන්නේ. පැහැදිලිව. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ දැන් ඉන්න හිටපු අගමැතිතුමා වැඩ බලන ජනාධිපති ලෙස වැඩ බලන අතරතුරේ දැන් ජනාධිපතිවරන්ට එල්ලනවා කියලා එතුමා කියනවා. ඒතර ජනාධිපතිවරයා විදිහට එතුමා හදිසියවකත් තෝරාපත් කර ගැනීමක් සිදු නොවුනොත් පාර්ලිමේන්තුවෙන් ඉන් පස්සේ එතුමාට ආපහු බාරක් කර අගමැති ධූරය ඇවිල්ලා වැඩ ගන්න පුළුවන්ද? ඒක රැඳෙන්නේ මෙහෙමයි. ඔහුගේ මන්ත්‍රී ධූරය එහෙමම තියෙනවා. නමුත් ඔහු ඒ පත්වන ජනාධිපතිවරයා හිතනවා නම් මොහුට මේකේ කිසිම බලයක් බහුතරයක් නැහැ කියලා. ඒක ජනාධිපතිතුමාගේ තත්ත්වය. ජනාධිපතිම හිතනවා නම් මෙයාටම දුන්නට ප්‍රශ්නයක් නැහැ මම මෙයාට තියෙනවා බහුතරයක් කියලා. ඒ නිසා එයාට පත්වීම හැකියාව තියෙනවා. නමුත් එහෙම නැත්තම් වෙනත් ජනාධිපතිවරයෙක් වෙනත් අගමැතිවරයෙක් පත් කිරීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විස්තර පැහැදිලිනේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක අගමැතිවරයෙක් පත් කරන්න පුළුවන්. ඉවත් කරන්නත් පුළුවන්. ඒ නිසා ඕක දැඩි ලෙස ඉන්නේ. හැබැයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබ්බනම් මෙතන ලොකු ගැටීම් තත්වයකට යනවා. මෙතුමා කිව්වා වගේ අර ඉවත් කිරීමෙන් පස්සේ කොහාටද යන්නේ කියලා. එතකොට දැන් හදිසියක්වත් ජනාධිපති ධූරයේ වැඩ බලන රනිල් වික්‍රමසිංහ මහත්මයා අදිසිය ජනාධිපති බවට තෝරාපත් කරගත්තොත් පුරප්පාඩු වෙලා මන්ත්‍රී ධූරයක් ඇති පුරප්පාඩු මන්ත්‍රී ධූරයක් ඇති වෙනවා පාර්ලිමේන්තුවේ. එතකොට එයට ලබා දෙන්නේ අර පෙර සඳහන් කරපු විදිහට දැන් ඒකේ ජාපෙන් ඇති වෙන එක්සත් ජාතික පක්ෂය කොහොමද ලබා දෙන වැඩපිළිවෙල? සාමාන්‍ය ක්‍රමවේදයම තමයි. ඒතකොට ඒ පුරප්පාඩු එක දැනුම් දීම කරනවා පාර්ලිමේන්තුව සුසු කෙනෙක්ව ඉදිරිපත් කරන්න ලේකම්තුමාට. ඒ ලේකම්තුමා ඒ නියමිත කාලය තුලදී හෝ දැන් නම් ඒක නැති විදිහට තමයි ගණන් අරන් තියෙන්නේ. මොකද මේ පෞද්ගලික දවස්වල ওই ප්‍රශ්නේ මතුවුණා. ඒ කෙසේ වෙතත් ඒ කාලේ කෙනෙක්ව ඒ ලයිස්තුවේ ඉන්න කෙනෙක්ද පිටින් කෙනෙක්ද ඔයගේ තර්ක දැන් කරලා ඉවරයි. ඒක අධිකරණයේ තීරණය කළා තියෙන්නේ. ඒ ලේකම්තුමාට දැනුම් දෙනවා නම් ලේකම්තුමා දැනුම් දෙනවා නම් මැතිවරණ කොමසාරිස්තුමාට එයා ඒ ධූරයට පත් කරනවා මේ മന്ത്രിවරයා හැටි. මම දැන් ඔන්න දැන් තියෙන තත්ත්වය පැහැදිලි ක්‍රියාන්විතයම ක්‍රියාවලියම පැහැදිලි කරා. අපි යලිත් විරාමයකට ගිහිල්ලා එන්න මේ අද දෙරන බිග් ෆෝකස්. ලලිත් අද දෙන්න බිග් ෆෝකස් සමග අපි මේ පවතින තත්ත්වය රටේ නීතිමය තත්ත්වයන් පිළිබඳ විග්‍රහයක් දෙන්නේ. දැන් ජනාධිපතිවරයා විසින් Tamanගේ දුරය අත්හලෙන්න බෑකෝ අත්හල නොහැක්කේකෝ අත් හැලියන්නේ දැන් මේ පාර.
එතකොට ජනාධිපතිවරයන්නේ දැන් සිංගප්පූරුවේ සෞදියාරි කොහේ හරි ගිහිල්ලා ඔහු එනවනම් ඔහුව රට බාර ගන්න ඕනද? එහෙම නැත්නම් නීති මොනවද ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක කරන සහ මම දන්නේ මොකද්ද වෙන්නේ ඉස්සරහ ලෝකේ රටවල් බාරගත්තේ නැත්නම් මොකද කරන්නේ? ජාත්‍යන්තර නීති යටතේ ගත්තාම බලයේ ඉන්නකම් ඒ තානාපති විනිමෘක්තිය ඒ සියලුම දේවල් තියෙනවා. නමුත් දැන් ඔහු හිටපු ජනාධිපතිවරයෙක්ින්ද ඉන්දියාවේ ෆ්ලයිට් එක පවා ඔහුව බාරගන්නේ නැහැ. එතකොට දැන් ඔහු රටක් නැති පුද්ගලයෙක් බවට පත් වෙනවනේ. එතකොට කිසිම රටක් මේ තැනැත්තව බාරගන්නේ නැහැ. ඔහු නමුත් හිටපු ජනාධිපතිවරයෙක්. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් බලන්න ඕනේ ජාත්‍යන්තර නීතිය අනුව මොන රටේද ඔහු පුරවැසියෙක් වෙන්නේ. ඔහු පුරවැසියෙක් වෙන්නේ ශ්‍රී ලංකාවේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ඌ යන්නේ තියෙනවා සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාවට පැමිණීමටත් ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමට ඉඩ තියෙනවායි කියලා. ඒ නිසා කිසිම ආකාරයකට එතුමාටත් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙනවා ශ්‍රී ලංකාවට පැමිණෙන්න. ඉතින් පැමිණියාට පස්සේ ඇතිවන තත්ත්වය වෙනම දෙයක්. ඒක සමාජීය මතයක් වෙන්න පුළුවන්. නමුත් නෛතික මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා නැවත පෙරලා පැමිණිය හැකි කියන එක ඕනෑම පුරවැසියෙක්. ඒ වගේම ඊට පසුව ඔහුට විරුද්ධව සියලුම නඩු කටයුතු තියෙනවා නම් ඒව නැවත වරක් ආරම්භ වෙනවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ජනතාව දැනගන්න ඕනේ. ඔහුට ආවකපලියට නිදහසේ ඉන්න දෙන්න නැතුව අපි මොන හරි කරන්න ඕනේ. ඔහු කරලා තියෙන වරදබල් තියෙනවා නම් දැන් පැමිණිලි දාන්න හැකියාව තියෙනවා. ඒ වරදබල් වලට මෙතෙක් නඩු නවත්තපුවා තියෙනවා. ඒ නවත්තපු නඩු නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාවල් තියෙනවා. ඉතින් ඒක ක්‍රම නීතිමය රාමුව තුල මේ සියල්ලම තියෙනවා. අපිට අර අපේ කියන වගේ රටමගේ වටේම ගිහිලා ගෙටම එනවා වගේ මේ දැන් අපේ ලංකාවට තමයි එන්න සිද්ධ වෙන්නේ අවසානට. මොකද ඒ සෑම තරකින්ම අපි දකිනවා ඒ තියෙන ප්‍රශ්න. ඉතින් කොහොම හරි ඒ තැන තාවට පස්සේ නීතියානුකූලව ඔහු වරදක් කර තිබෙනවා නම් ඒකට අනුව නීතිය මගින් දඩුවම් දීම විනා ජනතාව පොළඹවන්න හදනවා නම් ඒක කරන්න එපා. ඒක වැරදි. එහෙම කරන එක වැරදි. ඒ පුද්ගලයාට අපි තරහ වෙන්න පුළුවන්. අපිට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු නීතිමය රාමුවකින් දඩුවම් දුන්නේ නැත්නම් සමාජයේ අනිත් අය ඕක ප්‍රයෝජනට අරගෙන හෙට දිනේදී අපිට වෙනත් ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි කල්පනා කරන්න ඕනේ චතුර. ඒ කියන්නේ හෙට ඉන්න ජනාධිපතිලත් එහෙම වෙයි කියලාද කියන්නේ? අනිවාර්යෙන් වෙන්න පුළුවන් හෙට. මම කියන්නේ ඒ தત્ත්වය තමයි පූර්වාදර්ශයක් දෙන්න එපා කියලා අපන් කියන්නේ. මේකේ භයානකම අපි 2022 පස්වෙනි මාසේ 5 වෙනිදා ප්‍රධාන නාලිකාවක කිව්වා. ඒ පුද්ගලයන් කතාවට අනුව කරන්න එපා කියලා. මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. ඒවා ගණන් ගත්තේ නැතුව දිගටම ජනතාවත් මේකට සම්බන්ධව වැරදි මතයකට එළඹිලා කටයුතු කිරීම තුළින් අපි දබපු ව්‍යසනය බලන්න. ඉතින් තවදුරටත් අපි වෙන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ මහ බැංකුවේ මේක මම ඊටාම වගකීම් කියන අරක මට දැනුණු තොරතුරු මතනේ මම ඔබතුමාට පැහැදිලි කළේ කුමාර ගුණරත්න ඒක විරුද්ධ නම් ඔබතුමා නිවැරදිව වගේ 360 දී ඒක කතා කරන්න. නමුත් මේකෙදි මහ බැංකුව අධිපතිතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කළා දෙනවා. අපට දැන් මිලියන 400 අතර ප්‍රේෂණ ගෙන්න ගන්න ඕනේ. එතකොට අපේ තියෙන මේ ආනයන වියදම් අපි 1.36 බිලියන ගානකට සීමා කරන්න ඕනේ. බිලියන. ඒක සීමා කරගත්තොත් අපිට මේ රට ගෙනියන්න පුළුවන්. දැන් ජනාධිපති ගියම් ප්‍රේෂණ එවනවා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ කියවනේ. මං කියන්නේ ඔන්න ඔතනට තමයි මම ආවේ. කවුරුත් දැන් ඉදිරිපත් වෙලා සමහරු කිව්වා අපේ කට්ටිය බලාගෙන ඉන්නවා මේවා එවන්න. මෙයා ඉන්න හින්දා තමයි ඉුවේ නැත්තේ. දැන් ගිහිල්ලා ඉවරයි. මම එනකම්ම ඉන්න ඕනේ කියලා නෙමෙයි. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කියන අනේ අපේ ජනතාවනේ අපිට උදව් කරනවා කියවනේ හැම තැනම අපි කෑමට ගියත් අපිට වියදම් කරන්නේ ඒගොල්ලෝ කිව්වා සූට් මහලා දෙන්නේ ඒගොල්ලෝ කිව්වා පහපා මාර දෙනවා කිව්වා ඒ අය විදේශ රටවල ඉන්න අයට කියන්න බැරියයි මේ ප්‍රේෂණ ටික පුළුවන් තරම් එවන්න අපිට මේ වෙලාවේදී මේකෙන් ගොඩ එන්න අපේ රට මේක කියලා. ඒ වගේම අපි ආනයනය කරන දේවල් සීමා කර ගමු කියන පණිවිඩය ඔවුන් කවදාකවත් කරන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුව රැස්වුනාද ගහගත්තා බැනගත්තා ඔවුන් අතර බලයට පොරකෑමක් පමණයි. ඉතින් ඒක නෙමෙයි විය යුත්තේ. මම හිතනවා ඔය අරගලේ ඉන්න නිරත වෙලා ඉන්න අයට මේ වෙලාවේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන්. තමන්ගේ රට තමන්ට සහයෝගය දැක්වුව ඒ පිටරට ඉන්න ජනතාවට කරුණා කළා දැන් ඔය තමන්ලා අපි බලාපොරොත්තු තත්ත්වයේ ඉවරයි. දැන් ඊළඟට එන එකන සුසුකම් බල ඉන්න එක නෙමේ. මේ වෙලාවේදී රටට ප්‍රේෂණ එවන්න ඒ කියන මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මිලියන 300ක් 400ක් අපිට තියෙනවා නම් මේක කරගෙන යන්න පුළුවන් කියලා චතුර. ඒ නිසා ඒක කරගමු. අපි එකතු වෙලා නැත්තම් මහ ව්‍යසනයක් ඇති. අනිත් එක දැන් සටන් පාටුනේ #go home නේ. ඒ සටන් පාටේ අනුව එයා ගෙදර ගියා. නමුත් හිංසා කරන්න හානි කරන්න එහෙම සටන් පාටයක් තිබුණේ නැහැ. ඒ හින්දා එතුමා තනතුර අතහැර ගියා. ඒක තමයි මූලික සටන තිබ්බේ. ඒකෙන් පසුව තවත් පීඩාවක් හිංසනයක් කරනවා නම් පවතින නීතියට පටහැනිව ඒ මං හිතනවා ඇත්ත වශයෙන්ම අපි ප්‍රජාතන්ත්‍රවාදයයි නීතියයි හැර යනවා. ඒ කියන #go home කියන එක අද අරගලයේ සාර්ථකව ජයග්‍රහණය කළා තියෙනවා.
එතකොට දැන් මේ රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා මේ හිටපු ජනාධිපතිවරයා පාවිච්චි කරපුවත් නැති විදියට නීතිය තියෙන ඔක්කොම ටික පාවිච්චි කරලා මේක මේව කරනවා දිසි නීතිය ගේනවා ක්‍රියාත්මක කරන්න කියනවා නීතිය තදට වෙන්න ඕන කියනවා ඊට පස්සේ ඇඟිලි සලකුණු ගන්නවා මේ හානි සිදු කරපු අය හොයලා බලනවා කියනවා එයාට දඬුවම් දෙනවා කියනවා ගෙවල් ගිනි දැන් මේ ඔක්කොම නීතිමය ක්‍රියාදාමය ඔහොම කරන්න පුළුවන්ද මේකෙන් ආපහු සමාජයේ ඇවිස්සීමක් වෙන්නේ නැහැ නෑ විසෙන්ට දෙයක් නෑ වැරදි විදිහට මෙතන වර්ධව තේරුම් ගන්න නරකයි චතුර නීතිය වැරදි විදිහට උපයෝගී කරගත්තොත් නීති සංගමයටත් පුළුවන් අපටත් පුළුවන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කරුණු දක්වන්න අධිකරණය ඉදිරියේ නැතුව මේ වෙන තැනක නෙමෙයි ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න ඒකට පහසුකම් සලසන්න එහෙම නැතුව ඒකට බාධාවල් දැන් මේ ගේනකොටම කියනවා මේ එන්නේ විශාල ව්‍යසනයක් ඇති කරන්න ඉති ව්‍යසනයේ මුල් පිරුවේ පාර්ලිමේන්තුව අපි වටලගමු පාර්ලිමේන්තුව අල්ලගමුයි කියන ප්‍රතිබා ඒක කියලා ඉඩදීලා මේක මේ මානුෂික හැඟීමකින් මේ කියන දෙයක් කියලා ඉල්ලන්න පුළුවන් එහෙම රටක ජනාධිපතිවරයා ඉන්න ඕනේ නැහැ එහෙමනම් අපිට ජනාධිපතිවරයෙක් අපි කියන සේනාධි නායක කියලා. බලය අයතා ලෙස ප්‍රෝජන්ට ගන්නවන ඒකට ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නීතිපතිව වගඋත්තරකරුවෙක් කරලා. ඒ නිසා මේ ප්‍රස්ථතිය එයාට නඩු පවරන්න බැරි වුණා මන්ත්‍රීවරුන්ටත් මේක අදාළයිනේ. සැම කෙනාටම සෑම දෙනාම අපේ පුරවැසියු. ඒ අයන දැ මෙතන්දි මේ වෙලාවෙදි වෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තමයි මේ හදිසි නීතිය ගැසට පත්‍රය හදිසීමාවේ මොකද මේ බලපෑම ඇති කරන්න සමාජ මාධ්‍ය හඳා ප්‍රවෘත්ති පල වුණා. මේක කරලා තමුල චන්ද දෙන්න ඉති චන්ද දෙන්න අපි වෙනුවෙන් තමයි ඒක කරන්නේ. අපේ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා අපේ නියෝජිතයෝ 225 එකතු වෙලා තමයි චතුර මේ වැඩේ කරන්න යන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඔය ඉන්න පුද්ගලයන්ට ගිහලා ඡන්දය දාන්න බෑ. එළියේ ඉන්න පුද්ගලයන්ට මේක ඡන්ද දාන්න බෑ. මහ ජනතාවට ඡන්ද දාන්න බෑ. ඉතින් ඒ නිසා අපේ රටේ ඉන්න ජනතාව කියලා කියන්නේ කවුද? මුළු මහ ජනතාවගේ නියෝජිතයෝ හැටියට මේ කතා කරන අය පත් කළේ කවුද? ඒක නිසා ඔවුන් යම් හැඟීමකින් ක්‍රියා කලා මෙතුම වගේ හැස්ටක් එක මේ වුණා. ඒකෙන් පස්සේ අපි මේ බලය අතරන මම මේ අවස්ථාවේ මම ප්‍රයෝජනට ගන්නවා මම කෙටි ප්‍රශ්නයක් අහන්න. ඒක තමයි දැන් මේක කතා කරන්නේ. දැන් ඔබතුමාලා නීතිඥ සංගමන චෝදනා ලකලා ඔබතුමාලා ජනාධිපති නීතිඥරු මහාචාර්යවරු දැන් ලංකාවේ විභාගයේ නොවිච්ච නඩු 2,31,000ක් තියෙනවා දිසාධිකරණවල. අවුරුදු 20-25 පරණ නඩු 4,620ක් තියෙනවා. දැන් ඔබතුමාලා පටන් ගත්තා ඩිජිටලයිස් කරනවා කෝ ඔක්කොම කරනවා කෝ. ඊට පස්සේ උසාවි වහලා දැම්මා. නඩු කැඳවන්නේ නැහැ දින නැහැ කල් ඔහෙ මම මේ අපහසයක් නෙමෙයි කියන්නේ මේක කතා කළ යුතු තත්ත්වයක් නෙමෙයි දැන් නීතිඥ සංගමය ඔබතුමාලා ඔක්කොම එකතුලා මේ නඩු ටික අහලා ඉක්මන් කරලා ඉවර කරගත යුතු එක නෙමෙයිද කරන්නේ කළ යුතුයි එතනට තමයි යන්න ඕනේ නීති සංගමේ පූර්ණ වගකීම මේ වෙලාවේ නීති සංගමය අපේ ඉන්න අග්‍රවිශකාතුමත් එක්ක නිතර සාකච්ඡාවක යෙදෙනවා ඒ ගැන පැහැදිලිව කියන්න ඒ වෙලාවේ හැමතිස්සෙම නීති සංගමේ කියන්නේ මේ වෙලාවේදී නඩු ඇහිීම සඳහා පියවර ගන්න කියලා ඒක නවත්තන්න එපා වහන්න එපා මේක ක්‍රියාත්මක නමුත් අග්‍රභීෂකාරතුමා ඇතුළු අධිකරණ සේවා කොමිස සභාවට ගැටලුවක් තියෙනවා ජනතාවට කියන්න පුළුවන්ද තෙල් නැතුව වහාම අධිකරණයට එන්න කියලා ඒක කරන්න බෑ. ඒ නිසා චතුර පැහැදිලිව චක්‍රලේඛන ඉදිරිපත් කරලා තිනවා සාමාන්‍ය නඩු ක්‍රමය කරගෙන යනවා. ඒ කියන්නේ නඩු විභාග හැර තමන්ට අප ලබා ගැනීම සම්බන්ධව තහනම් නියෝග ලබා ගැනීම සම්බන්ධව රිත්තාඥා සම්බන්ධව ඒ නඩු කරගෙන යනවා. නීති තියෙනවා. හිටපු අධිකරණ ඇමති අලි සබ්රි මැතිතුමා මේ ඩිජිටල් කරණය කිරීමෙන් ඇත්තටම මේ උසාවියට එන්න ඕනේ නෑ. අපි ඉලෙක්ට්‍රොනික ගිවිසුම් පනත තියෙනවා. ඒක 2017 වෙනස් කරා. ඒ නිසා ගෙදර ඉඳලම සාක්ෂි දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. මම හිතන්නේ මෙතුමත් හිටියේ ඒ කොමිටි වල. එතකොට ඒ තුලින් බලනවා ඒ අය විධිමත් කරන්න. අනිත් එක මම හිතන්නේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩි කරන්න, මයිස්ත්‍රාත්වරු සංඛ්‍යාව වැඩි කරන්න සෑහෙන දුරකට වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ COVID-19 සහ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි මේක ආවේ. මම හිතන්නේ ඉදිරියේදී පුළුවන් වෙයි මේක සාර්ථකව හදාගන්න. දන්න විදිහට ඩොලර් මිලියන 50ක ග්‍රාන්ට් එකක් ඉන්දියාවෙන් ලැබෙනවා මේ ඩිජිටල් ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි ඒක ගන්න රුපියල් ලක්ෂ 80ක් වියදම් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ. ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා නැහැ අපි මේ නිකන් ලැබෙන දේ ගන්න. අපි අවසන් කරන වැඩසටහන අපිත් එක්ක සම්බන්ධ වුණා අද දවසේදී මේ සාකච්ඡාවට ජනාධිපති නීතිඥ යුවාර්ධ සිල්ව මහත්මයා නීතිඥ සංගමයේ හිටපු සභාපතිතුමා විදිහට බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේව මහත්මයා තුනා බොහොම ස්තුතියි ඔබට. වැඩසටහන අවසන් කරනවා අපි යමු පුවත් විකාශයට.